Wah. ආයිබෝවන් සියලුම දෙනාට ආයිබෝවන් අපි කතා කර ඉතියේ පාඩම තමයි පුතේ ගුත්තිල කාව්‍ය ගැන. ගුත්තිල කාව්‍ය මම අන්තිම මොහොතේ ගුත්තිල කාව්‍යයට පදනම් වෙච්ච චූටි ජාතක කතාව ගැන කතා කරා. ඒ කතාව පොඩ්ඩක් ජාතක කතාව මතක් කරගෙන අපි කතාව කියලා පාඩමට යමු. හරි. මෙහෙමයි උනේ. මම ගිය හතියේදී ඔයාලට කතා කරා ගුත්තිල ජාතකයේ කියන්නේ උදේනි නුවරයි බර්ණැස් නුවරයි අතර සිදුවෙච්ච පොඩි කතා බහක් කියලා. ඒ කියන්නේ බර්ණැස් නුවර කියලා නුවරක් තිබුණා. මේ නුවර රජ කරපු රජවරයා තමයි බර්ණැස් රජතුමා. මේ බර්ණැස් රජුවන්ගේ පුරෝහිතයා නෙමෙයි ගාන්ධාරවරයා වීණාවාදකය තමයි ගුත්තිල කියන්නේ. මේක රජ කරපු රජුරෝ Excuse me sir මම ඔය කතාව දන්නවා. නෑ මම ගිය හතියේත් මතක් කරා මේ ටිකක් පොඩ්ඩක් අපෝ කතාව ප්‍රවේශ වෙන්න මතක් කරනු ගිය හතියේ ටිකක් වේගෙන් කිව්වේ මේක. මේ බර්ණැස් රජතුමාගේ ගාන්ධාරවරයා තමයි ගුත්තිල. ගුත්තිල වෙලා හිටිය අපේ බුදුහාමුදුරුවෝ. ගුත්තිල රාජගේ බුදුරජාණන් වහන්සේ තමයි. ඉතින් මේ ගුත්තිල පඬිවරයාගේ අම්මයි තාත්තගේ ඇස් අන්ධයි. අම්මගේ තාත්තගේ මෙයා අම්මට තාත්තට කවල පොර කියලා ඔක්කොම කරලා යනෝ රාජ්‍ය සේවය පිණිස එයාගේ වීණාව වාදනය තමයි තියෙන්නේ. ඉතින් බර්ණැස් රජතුමාත් එක්ක බර්ණැස් රජතුමාගේ වීණාව වාදකයා මුළු රාජකීය සභාවෙම රජතුමා සහ රාජ්‍ය අමාත්‍යවරු සහ රටවැසියන් පිනවීමේ කර්තව්‍ය මෙයාට තමයි බාර වෙලා තිබුණේ. ඒ නිසා බර්ණැස් වැසියොත් හොඳ රසවින්දනයක් සහිත ජනතාවක් බවට පත් වෙලා හිටියා. ඉතින් මේ බර්ණැස් නුවර ඉන්න වෙළඳ කණ්ඩායමක් යනෝ උදේනි පුරවරයට. උදේනි පුරවරය. මේ උදේනි පුරේ රාජකරේ උදේනි රජුරෝ මෙයාලා මේ කියන වෙළඳ මාර්ගය. ඉස්සර වෙළඳ මාර්ග තිබුණේ බර්ණැස් නුවර තුට පතික්කාන නුවර දක්වා. බර්ණැස් නුවර තුට විශාලා මහනුවර දක්වා. බර්ණැස් නුවර සිට උදේනි පුරවරය දක්වා. ඔය වගේ උදේ වෙළඳ මාර්ග තිබුණා. මෙයාලා ගෑල් මත බඩු පටවගෙන වෙළඳාම යනවා. කොහොම වෙළඳාම යද්දී උදේනි පුරවරයට තමයි ආවේ දැන් ගෑල් වලින් බඩු වෙළඳාම් කරලා දැන් මෙයාලා ඔක්කොම ගිනාපු බඩු ඔක්කොම විකුණගෙන අතමිට ගොඩක් සරුයි. ඒ නිසා මෙයාලා කතා කරනවා අපි අද සංගීත සාහිත්‍යයක් දාමුද කියලා. මොකද රසවින්දනයක් තියෙන ජනතාවනේ. ඒක උදේම තමයි දැන් ගමරට බලා යන්න පිටත් වෙන්නේ. ඊට කලින් මෙයාලා සංගීත සාහිත්‍යයක් දාන්න නැත්තම් රසවින්දනයක් කරගන්නේ සංගීතයක් අහන්න තමයි සූදානම්. උදේනි පුරවරේ දක්ෂතම වීණා වාදකයෙක් ඉන්නවා. එයාගේ නම මුසිල. මෙයා ඇවිල්ලා වීණා වාදනය කරනවා. දැන් මෙයාට සල්ලි ගෙවලා තමයි ගෙන්නේ. වැඩිම විලක් ගෙවලා ගෙන්නේ ඒ රටේ විදියට. හැබැයි මෙයා වීණා වාදනය කරද්දී අර වෙළඳ කණ්ඩායමේ පිරිස 500යි. මේ කිසිම කෙනෙක් කිසි අනුකූලමක් නැතුව හේ බලාගත්තුත් බලාගෙන ඉන්නවා. නොමිහිරිද මේ වෙන ඇසූ මෙයින් වැඩි වෙන නැතහොත් නැත නුවණ කියව අසතුටු වන්ට කාරණ
කිසිම හැලහොල්මනක් නැතුව ඉන්නකොට බුද්ධිල පරිවරය කල්පනා කරා මුසිල පරිවර කල්පනා කරා මුන්ට මේ ශාස්ත්‍රීය සංගීතය තේරෙන්නේ නැහැ. ටිකක් මධ්‍යම ලය මධ්‍යම කොට වාදනය කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තාලාත්මකවත් නෙමෙයි වේග රිද්මික නෙමෙයි අතර. හැබැයි කිසි වෙනසක් නැහැ. මේ කට්ටිය ඔය බලාගත්තු වෙන කිසි සිනාවක් මූලයේ ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධිල පරිවරයා සර් පුත්තිල නෙමෙයි මූසිල පරිවරයා වේගවත් විදියට වේග රිද්මෙන් හඬ වාදනය කරන්න පටන් ගත්තා. ඒත් නෑ කිසි වෙනසක්. ඒතර අහන මූසිල දැන් බුද්ධිල කාව්‍යයේ තියෙන දේ මම මේ කියන්නේ. බුද්ධිල ජාතකයේ තියෙන ඔය කතාව තමයි ඒකේ ඒ කතාව කවියට නගන්නේ වැත්තේ නොවිහිදිත මේ වෙන මගේ වෙන වීණානාදයේ මීරේ නැද්ද? ඇසූගතමයින් වැඩි වෙන මීට වඩා වැඩි වීණානාදයක් අහලා තියෙනවා. නැතහොත් නැත නෝ නැත්තම් වල වෙන වීණානාදයක් අහලා මට වඩා වැඩියෙන් හොඳට රසට වාදනය කරන එක. මේ වෙන විහිින් කරතු වැඩි. නැත්තම් වල වීණානාදයෙන් විදින්න නුවණක් නැහැ. නැතහොත් නැත නුවණ කියව අසතුටු වන්ට කාරණා. ඇයි මේ අලුත් ඉන්නේ කියලා හිතුවා. අන්නේකට කිව්වා අපි බර්ණස් පුරවරයත් අපි බුද්ධිල පරිවරයේ වීණානාදය හොඳට අහලා තියෙන එක නිසා හරියට ඒ වීණානාදයයි ඔබගේ වීණානාදයයි බැලුවා අහසට පොළොව වගේ. ඔයාගේ වීණානාදය හරියට උණ පෙත්තක ගාන උණ දණ්ඩ මොකක් හරි ඕට්ටක් අතුල්ලනකොට නිකන් කන් නිවිවෙන නිකන් දත් තිරි වැටෙනවා වගේ නිකන් හමුතු හඬක් එනවා හඳුනින්නක් බෑ. ආන්නේ වගේ. දැන් කොහරි කමක් නැහැ. අපි දැන් මම මේ කතා හොඳට කියාගෙන යන්නේ දැන් 6 වසරේ ඉන්න වෙලාව තියෙන කොච්චර කල් ඉන්න වෙලාවද 6 වසර ඈ මේ මාසෙ වගේ 6 වසරේ ඉන්න වෙන්නේ අතදස අයි ඔයගොල්ලෝ මේ මාසෙ තියෙන්නේ තරම් 6 වසරේ තමයි ඉන්නේ 7 වසරට යන්න වෙන්නේ මේ මාසෙ ඒකින් අපිට හොඳට වෙලාව තියෙන කියන්න ඒ නිසා ඔය තියෙන කතා එකක් දෙයක් කියාගෙනම අපි යන්න පුළුවන් ගැටලුවක් නෑ ඔව් සර් කමක් නැහැ ඉතින් දැන් එහෙනම් මෙයා කියන මූසික කියනවා අනේ මටත් මේ යාගෙන් දීනානාදය අහන්න කැමතියි මට පුළුවන් ඔයාලට පුළුවන් නම් මම එහෙට එක්කගෙන යන්න වීඩියෝ ඔන් කරගෙන අහගෙන ඉන්නකොට හොඳයි ඔයාගේ අවධානය යොමු වෙනසකට යොමු වෙන්නේ මම බලන්න හොඳට ඒකට අහගෙන ඉන්නවා මට තේරෙයි. ඉතින් මෙයා ගත්තු සාරිය ආපහු දුන්නා වෙලක කණ්ඩායම. ගියා. දැන් වෙලක කණ්ඩායම උදේ පාන්දර ගමට පටයක් බලා ටිකක් තුනන් පස්සේ මේ මූසිලත් ආවා. මූසිලට ගුත්තිලගේ ගෙදර පෙන්නුවා වෙළඳ කණ්ඩායමේ අය. ගෙදර පෙන්නලා ඉවර වෙලා මූසිලට තමන් මේ අනිත් වෙළඳ කණ්ඩායමේ තමන් ගෙවල් වලට ගියා. මූසිල ගෙදරට ගියා ගෙදර කවුරුවක් පේන්නේ නැහැ. හැබැයි බුද්ධ පරිවරයේ වීණාව තියෙන එලිපත්තේ එළියේ. එයා මේක කවුරුවක් ගෙදර පේන්නේ නැති නිසා මෙයාගේ ආසන්න සංගීත භාණ්ඩේ මෙයා මේක වාදනය කරනවා. ගේ ඇතුලේ ඉන්න අල්ල අම්මයි තාත්තයි මං ගියහති කිව්වා වගේ. ඒ අම්මට තාත්තට ඇහෙන මහ කටෝර හඬක්. ඈ බුද්ධිලගේ වීණානාදයේ බොහොම මිහිරියට අහපු අම්මයි තාත්තයිනේ. ඉතින් මොකද කරන්නේ අනේ අපේ පුතාගේ වීණාව මීයෝ කනවද කොහෙද කියලා ඉවරලා. තට්ටු ද කරන්න පටන් ගත්තා. අතින් මීයෝ වෙලවාට සොස් සොස් සොද්දා. එතකොට අන්න දැනගත්ත මූසික ගෙදර කවුරු හරි ඉන්නවා කියන්නේ. ඕක බුද්ධිල කාව්‍ය කොහොමද කියන්නේ? අද මව්පියෝ දෙදෙන ඔහු වෙන වයන බව නොම දැන කපි වෙන මියන සුසු යයි අත ගැසූ සැකෙන අද මව්පියෝ දෙන්න දන්නේ නැහැ
මුසිල වීණා වාදනය කරනවා කියන්නේ. තමන්ගේ පුතාගේ වීණාව මීයෝ කනවයි කියලා සුසූරයයි අත ගැසුවට. ඊට පස්සේ ආමතාත් ළඟට ගියා මුසිල වැඳලා කිව්වා මම මේ උද්දේ නිරෝවරේ ඉඳන් ආවේ ඔබතුමාගේ මේ බුද්ධ පඬිවරය හකුණ ගහෙන්න. ගියේ නෝ බහැරා කිව්වේ දැන් එති ඉන්නවා. වැඩි ඈතකට ගියේ නෑ. දැන් ඉක්මනට කියලා කිව්වා. මුත්තිල කවියම පෙන්නන්න චුට්ටක්. මේකට කවරයක් දාලා තියෙන්නේ මට පිට කවරයක පෙන්වන්න විදියක් නැහැ. ඒක නිසා මේ ගුත්තල ජාතකයේ ඉස්සෙල්ල තියෙන ඊට පස්සේ තමයි මේ කවි ටික පටන් ගන්නෙ. ඔය කියන තැනට ගියොතින් අපි ගුත්තල කාව්‍ය දැන් මෙන්න මේක කියනවා. කියතවුන් මෙත්ත පෙළ ආයේ ඇදුණු ගුත්තිල වැඳ ඔහු පද කමල තමා ආතතු කීය නූසිල. දැන් අර මං කිව්වේ සගය ඇදුරා කිසි කාර්යයක නුදුරා. ගියේ නොව බහැරා කිව්වේ දැන් එති ඉඳුරා. දැන් ඒ කියලා කිව්වා. ඉතින් ඔය කියනකොට වැඩි වෙලා ගියේ නෑ. මෙන්න ගුත්තිල පඬිවරයා ආවා. ගුත්තිල පඬිවරයා ආවට පස්සේ මේ ගුත්තිල කාව්වේ තියෙන්නේ. කියතවුන් මෙත්ත පෙළ ආයේ මේ කිව්ව විතරයි මෙන්න ගුත්තිල පරිවරය ආවා. වැඳ ඔහු පද කමල ඔහුගේ නෙළුමක් වැනි දෙපා වැඳලා ඉවර වෙලා සමාතතු කිය මුසිල කිව්ව තමන් ආපු විස්තරය. බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු වෙත නොවසව තෙපි මවෙත ශිල්ප නොදෙමයි කිවෙන් මහා සත මාස්ත කියන්නේ බෝසතාණන් වහන්සේ. මේ ගුත්තිල පඬිවරයා කියන්නේ බෝසතාණන් වහන්සේ. පෙරම් පුරනවා. ඒකාත්ම භාවය තමයි ගුත්තිල ජාතකයේ ඉන්නේ සඳහන් වෙන්නේ. බැලුවා මෙයාගේ ලක්ෂණ ගත්ත ශරීරයේ තියෙන ලක්ෂණ දිහා බැලුවා. අංග ලක්ෂණ විද්‍යාව කියලා ඔක අද කාලෙත් සමහර මේ අපේ ශරීරයේ තියෙන අංග ලක්ෂණ දිහා බලන කෙනෙක් මොනවා වගේද කියලා කියන්න පුළුවන්. එහෙම අංග ලක්ෂණ විද්‍යාව පිළිබඳ එකක් තියෙනවා. දැනටත් ඔය කියන කෙනෙක්ගේ ටිකක් නල්ල ලොකුයි නම් වාසනාවන්තයි. කන්දේක හොඳට කඩා හැලෙන හොඳ එලෙන කනක් තියෙන ටිකක් චුට්ටක් විතර කියන්නේ වගේ වැඩි අහන්න දෙයක්.
ඕ නරක පැත්ත තිබුණා ඉතින් නරක ළමයි කියන ගාන තමන්ගෙන අහලා කියන පටන් ගන්නවා ලොකුවට ඕ හිතන්න දෙයක් නැහැ අර හොඳ ලම්බ කරන ඒ දින කාන් දෙකක් වගේ තියෙන ඉතින් යාළුවා ආසනාවන්තයි ලොකු නාහයක් තියෙනවා බලන්න ඔය රටේ ජනාධිපතිලා වෙච්ච අය එහෙමයි ලොකු නාහයක් ඒ තියෙන ජයවද ආර්පේන දා අය වාසනාවන්තයිගේ ලක්ෂණ කියලා අංග ලක්ෂණ විද්‍යාව කියන්නේ මම නෙමෙයි හොඳේ ඊට පස්සේ තව తీරෝ ඉතින් ඇයි බෑම කොහොමද පිළිතලා තියෙන්නේ මගෙන් අහන්න එපා සුට්ටා මම කියනවා ඇස් කොහොමද පිළිතලා තියෙන්නේ එයාගේ බෙල්ල කොහොමද බෙල්ල කොටයිද බෙල්ල දිගයිද මේවා අංග ලක්ෂණ විද්‍යාවේ ප්‍රධාන දේවල් යන්නේ මේකේ ආත්මය ඒවා තියෙනවා විශේෂයෙන්ම අපට පේන අත්ල ඇඟිලි මොහොනේ ඉරියව් ආදී දිහාවල අංග ලක්ෂණ විද්‍යාව ගොඩක් දේවල් තියෙනවා දැන් මේ මුත්තිල පඩිවරය යාගේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා බැලුවා ශරීරය දිහා බැලුවාම යාට පේනවා මෙයා දුදනේ දුදරන්ට උගන්නන හොඳ නැහැ කියන්නේ ගුරුවරයාටත් පිළිවෙලයි එයාට උගන්නන්න හොඳ නැහැ කියලා ඒ කාලේ එහෙම තමයි ශිල්ප දෙන්න හොඳද කියලා බලලා තමයි ශිල්ප ලබා දෙන්නේ මේ කියන්නේ බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු වෙත නොවසව තෙත්තිමා වෙත මගේ ගාව නම් වාසය කරන්න එපා මගේ ගාව ඉගෙන ගන්න ඉන්න එපා කියලා කිව්වොත් ශිල්ප නොදෙමයි කිවෙන් මහ සත ශිල්ප දෙන්නේ නැහැ කියලා කිව්වා මුසල වැඩේ අතාරින කෙනෙක් නෙමෙයි ශිල්ප දෙන්නේ නැහැ කිව්වට වැඩේ අතාරින්නේ නැහැ මුසල යන්නේ නැහැ අද මව්පියන්හට නිතර අක්කා මෙහි කොට උන්ගෙන් මහ සතුට කියවි වෙනසිට ඉගැන්වීමට අන්දාමටයි තාත්තයි දැන් බර්ණස් රාජ්‍යතුමා ගාවට මුත්තිල පරිවරේ රාජ්‍ය සේවයට යනවා ඒ ගියාට පස්සේ මුචිල මොකද කරන්නේ අම්මටයි තාත්තට කවනවා පොවනවා නාවනවා සියලු දේ කරනවා දැන් මුත්තිලට ඇවිල්ලා කරන්න දෙයක් නැත්තා ඔහොම කළා අම්මගේ තාත්තගේ හිත අරගෙන කියනවානේ ඔයාලගේ පුතාට කියන්නකෝ මට වීණා වාදනය උගන්වන්න අපි කියන්න පුතා කියලා අන්න නිතර අත්පා මෙහි කොට නිතර තමන් ඒ අම්මගේ තාත්තගේ කටයුතු සියලු දේවල් කරලි වෙලා උන්ගෙන් මහ සතුට මාතෘ කියන්නේ බෝසතාණන් වහන්සේ රෝල්ලාව කියවි වෙනසිට ඉගැන්වීමට මෙලෙසින් නොඑක් වර දෙමව්පියන්ගේ මෙහෙවර නොකළහොත් අනදර වෙති ඔහුගේ නුගුණ නොස්තක හිමිතම නැලනැවින් සැදිගී තරංග බෙහෙවින් වෙනසිට මහනවින් කලේ ඔහු පරතරයට මැන අම්මගේ තාත්තගේ කීම හක දාන්න බැරි නිසා මුසිලට ඉගැන්වුවා තමන් දන්නා සියලු දේ චුට්ටක්වත් අඩුවක් නොක දන්න සියලු දේ ඉගැන්වුවා ඒක නිසා මොහුසිට නැවින් පරතරයටම ගියා දැන් මුසිල කල්පනා කරනවා දැන් මුත්තිල ඇදුරුතුමත් වයසයි මම උදේනි පුරවරයට ගියාට වැඩක් වෙන්නේ නැහැ මම මේ බර්ණස් පුරවරේම හිටියොත් මට පුළුවන් බර්ණස් මාන්නේ වීණා වාදනය වෙන්න එහෙම කියලා උදේනි පුරවරේට නොයා ඉන්න තීරණය කරනවා මුසිල කොහොම ඉන්න ගමන් ගුරුවරයට අපුරු යෝජනාවක් දාන මුළු දඹදිව තලට මෙනුවර උතුම් මෙලකට සේවය කළ රජුට ගුරුද පත්විය මහලු වයසට පත් වූ නිසා මෙහෙම ඉන්න තීරණය කරනවා ඊට පස්සේ රජුවන්ට මේ මුත්තිල පඬිවරයට අපූර්ව යෝජනාවක් කරන මුසිල මෙන්න මේ විදියට හිමි මෙතක අවසර දුනහොත් රජුට මෙනුවර සේවය කර නිතර මෙහිම ඉඳිමි කීය දවස හිමියනි ඔබ අවසර අරන් දෙනවා නම් මම මෙහි රාජ්‍ය සේවය කරගෙන මම මෙහිම ඉන්න කැමතියි කියලා කියනවා රජතුමාට කියලා
රාජ්‍ය සභාවේ වීණා වාදන තත්ත්වයක් ඉන්නවා. අප අතවැසි රජුරවන්ට ගිහින් කියන්නේ මේ මුත්තිල පණිවරේ අප අතවැසි ඔබට මගේ අන්තේවාසිකයා ගෝලයා නැත්නම් ශිෂ්‍යයා මොන ශිෂ්‍යයට කියන සමාන වචන ගෝලයා කියන අන්තේවාසික කියන අන්තේවාසික කියන්නේ ශිෂ්‍යයට ගෝලයට කියනවා සිසු නයු කියලා කියනවා සිසු නයු කියලා කියනවා ගෝලයට කියන වචන බලන්න ශිෂ්‍යයට සිසු නයු වා අන්තේවාසිකයා මගේ ගෝලයෙක් ඉන්නවා එයා සේවය කරන්න කැමති ජීවිතය ගැන අපට වැටුපත් දෙන්න කියලා රජුවන්ට ගිහින් කියනවා. එතකොට රජු කොහොමද කියන්නේ බර්ණන්ස් රජු මෙන්න මෙහෙම බර්ණස් රජු කියන්නේ. එබසට එනරසි ඒ වසට ඒ රජුව පින්වත තොබ අතවැසි පින්වත ඔබේ ගෝලයා තොප වැටු පෙන්නිසි අඩක් වැටුපට යෙදෙහි පැවසි ඔබට දෙනවා වගේ වැටුපෙන් භාගයක් දෙන්නම් කියලා රජු කිව්වා. කාරණාව ඇත්තනේ. ගෝලයට ගුරුවරයාට දෙන්න තරම් දෙන්නත් බෑ. අනික ගුරුවරයා දැන් රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමටත් කිට්ටු වෙන කුඩාකාර සේවය කළා. එයාට දෙනවා වගේ මේ අලුතෙන් හිට අනිත් දෙන්න සේවකයට වැටුපෙන් භාගයක් දුන්න කමක් නැහැ. එතකොට මේක ගිහිල්ලා ගෝලයට දිව්වෙන් පස්සේ ගෝලය කියනවා ඇයි මට වැටුපෙන් භාගයක් අපි දෙන්නම සමානව වීණා වාදනය කරන්න. ඔබතුමා කොතරම්ද දන්නේ වීණා වාදනයේට ඒ තරමටම මමත් දන්න වීණා වාදනය. ඇයි මට භාගයක් වැටුපෙන් කියවන්නේ මට නිසි වැටුප කියවන්න කියලා ඉල්ලා හිටියා. ඉතින් මේක ගිහිල්ලා ආපහු වරෙන් ගුරුවරයා කොයිතරම් හොඳද කියනවද මේක ගිහිල්ලා ආපහු රජුරවන්ට කියන මෙන්න මේ වගේ කතාවක් කියයි ගෝලයා. හිමි ඔබ ඉදිරියේ වැයුවත් වෙන ඉදිරියේ ශිල්ප එක සරියේ එයින් දුන මැනවි පඩි සමාන කරු ඉල්ලන. එතකොට ඔන්න ඔතෙන් තමයි රයිතුමාට ප්‍රශ්නේ වෙන්නේ. රයිතුමා කියනවා ගුරුවරයා ගෝලයා මේ සමාන වෙන්න විදියක් නැහැ. ගෝලයා ගුරුවරයාට වඩා දක්ෂ වෙන විදියක් නැහැ. එහෙනම් දෙන්නගෙන් කවුද දක්ෂ වීණා වාදකයෙක් කියලා තෝරන්න මම අදින් 7 දවසකට පස්සේ පවත්වන වීණා වාදන තරගයක්. අන්න ඒකෙන් දිනන කෙනා තමයි මගේ නිත්‍ය වීණා වාදකේ බවට පත් වෙන්නේ කියලා බුද්ධිල බර්ණස් රජතුමා කියන්න පටන් ගත්තා. එතකොට බුද්ධිල රජතුමා මොකද බුද්ධිල පණිවරයා දැන් හරි වයසයි. මා වයෝවෘද්ධයින් සහායට නොවේ දේශයෙන් මොහු සරිවද පැරද්දාහා සරියේ පැරදි නියාමයි සිතා එසේ හේන් මූට පරදින නොබලා ප්‍රාණය නසා ගන්නට යහපතයි වලට වදිමින් සිතා ලැජ්ජාවෙන් ඉක්මන්නා. අනේ මොකද කරන්නේ මේ මම දැන් වයෝවෘද්ධ නිසා මට එක තැනකට වාඩි වෙලා මේ තරම් ගොඩක් වෙලා වාදන තරගයක වීණා වාදනය කරන්න බෑ. මෙහෙම වාදන තරගයක් තිබ්බොත් මම ගෝලයට පරදිනවා. මම ගෝලයට පරදිනවට වැඩිය හොඳයි. මම ප්‍රාණය නහ ගන්නවා. මම ජීවිතේ විනාශ කරගන්න ඊට වඩා හොඳයි කියලා වනගත වෙනවා පුත්තිල පරිවරය. බලන්න බෝසත්වරයෙක් වුණත් තමන්ගේ ආත්මාභිමානය කෙලස ගන්න කැමති නැහැ. ඒක දැන් ඔයාලට ආත්මාභිමානයක් කියන එකක් තියෙනවා. තමන් පිළිබඳ අභිමානයක් තියෙනවා. තමන් පිළිබඳව නේද? තමන්ට හොඳ ආඩම්බරයක් තියෙනවා. හැමෝ ගාවම එක තියෙනවා. ඔයාලගේ ආත්මාභිමානය කෙලෙසෙන විදියට කවුරු හරි කටයුතු කරනවා. ඒ කියන්නේ අභියම් පන්තිය වල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඔයාලට ගහන්න, බනින්න, එහෙම කරනකොට ඔයාලා කැමති නැහැ. මම කියන්නේ
ඒක කැරදෙන කියන එක හරි සාධාරණයි. ඒක අපි අනිත් පැත්ත කී දෙනෙක් හිතනවද කියලා බලන්න. ඔබ අනිකගේ ආත්ම අභිමානය කෙලෙසෙන්නේ නැති විදිහට කටයුතු කරනවා. ඔබ අනිත් අයට ගහන්න යන්නේ, බනින්න යන්නේ, එයාලා සමච්චලයට ලක් කරන්නේ නැත්නම් දන්නේ එහෙනම් කොහොමද? එහෙනම් ඔබ තමන්ගේ ආත්ම අභිමානයට කතරම් කැමතිද? ඒ තරමටම අනිකාගේ ආත්ම අභිමානයට කැමතියි. ඒක නිසා අනිකගේ ආත්ම අභිමානය කෙලෙසෙන විදියට වැඩ කරන්න එපා. ඒක හරි වැදගත් පණිවිඩයක්. බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ විනාශ කර ගන්න හැටි කියලා පරදිනවට වඩා හොඳයි කියලා වනගත වෙන්නේ ඒකයි. මරණ බයින් ගෙට එන්නාහ සිත ලැජ්ජාවෙන් නික්වෙන්න මරණ බයින් ගෙට මේ න්‍යායින් සද්දවසක් අවිච්චිනවා. මෙයා ගෙදෙට්ට යනවා කැලේට එනවා. කැලේට යනවා අපෝ ගෙදෙට්ට එනවා. ඔය විදිහට දවස් 7ක් යාමෙන් එමෙන් තරණ ලද මාවතක් වගේ මේ න්‍යායෙන් බෝසත්යන් සත්වන දවස් ගණන්තේ පානේ නසා ගන්නට ගිය කලින් දැන් වනේට පාරක් ඇදිලා 7 දවසක් කැලේට යනවා ආපහු ගෙදෙට්ට එනවා ආපහු කැලේට යනවා ආපහු ගෙදෙට්ට. ඉතින් මේ 7 වෙනි දවසේ යන්නේ මෙයා පානේ නසා ගන්නවා කියලා හිතාන්නේ. ශක්‍රයන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනය වුණුය. ශක්‍රයෝ මාගේ සම්පත් උදුරා ගන්නේ කවුරුන්දයි සිතා දිවසින් බැලූ ගමනේ. ඔන්න අපි දන්නෝ දිව්‍ය ලෝකේ ඉන්න ශක්‍ර දේවේන්ද්‍රයා. ශක්‍රයා. එයාගේ ආසනයේ පාණ්ඩු කම්බල ශෛලාසනය කියලා කියන්නේ. ඔකට තව නමක් කියන මොකද්ද? කවුරු හරි දන්න කෙනෙක් කියමු බලන්න. පාණ්ඩු කම්බල ශෛලාසනය කියන නම. අනුපුල්ලාසනය. ඔව් පණ්ඩුපුල්ලාසනය. මෙන්න මේ පණ්ඩුපුල්ලාසනේ අසුන කුණු වෙන්න පටන් ගන්නවා. බලමු මගේ මේ සම්පත් උදවන මගේ මේ උදව් බලාපොරොත්තු වෙන්නේ කවුද කියලා බැලුවෙන් පස්සේ මනුෂ්‍ය ලෝකෙ දිහා බැලුවාම මේ වෙන කවුරුවන්නේ මහත් බෝසතාණන් වහන්සේ. ඒක මොනවද කරන්නේ? ආචාර්යවරයා ඉන්න තැනට එනෝ. බෝසත්යන් අහනවා නැත්තම් මේ ගුත්තිල පඬිවරයා අහන ඔබ කවුද කියලා. මම දෙදෙව්ලොවට අධිපති ශක්‍රයෝ කියනවා. ගොඩක් වෙලාට වේශයක් නවාගෙන නේ. හැබැයි ගුත්තිල ගාවට ඇවිල්ලා ශක්‍රයෝ කියලා කියනවා. බෝසත්යෝ කියනවා සත්‍තක් ඇති වීණානාද විද්‍යාව සෙට මහා මාගේ ශිෂ්‍යයා රජුරවන්ට පාන්න. අනේ මම මේ හෙට වීණා වාදන තරගයක් තියෙන ඉතින් මෙන්න මේ විදිහ කතන්දරය කිව්වම අර කියනවා ඔබ බය වෙන්න එපා. ඔබට මම ගුලි 3ක් දෙන්නම්. මේ ගුලි 3 මම අහසින් ඇවිල්ලා මේ පිළිබඳව ඉංගියක් කරාට පස්සේ ඒකින් එක උඩ දාන්න. එතකොට දිව්‍යාංගනාව එක ගුලියකට 300 ගාන ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කිව්වෙන් පස්සේ විනාය තටෙන් තට කඩන. එතකොට ඔබේ වේනානාදය මිහිරි වෙන පටන් ගනී කියලා කිව්වා. ඔය විදිහට කරයින් පස්සේ එක එක තට කනකොට අනිත් පැත්තේ ඉඳගෙන මෝසිල මොකද්ද කරන්නේ? අනේ මට උගන්නපු නැතියක් කියලා හිතාගෙන ආත් වීණාවේ තටක් ගන්නවා. එයාගේ වීණානාදය අමිහිරි වෙනවා. මෝසිල වීණානාදය ශක්‍රයේ ආනුභාවයෙන් මිහිරි වෙනවා. ඔන්න ඕකෙන් අනතුරු මොකද වෙන්නේ? ගුත්තිල පඬිවරයා දිනනවා වීණාව අතර තරගෙන්. මෝසිල පඬිවරයා පරදිනවා. ඉතින් මෙන්න මේ වීණානාදය අහන්න ආපු දිව්‍යාංගනාවෝ අන්තිමට ආරාධනා කරාලු ගුත්තිල පඬිවරයට එන්න දිව්‍ය ලෝකෙ. අනේ අපිට එහෙ ගිහිල්ලා වීණා වාදනය ඔබතුමාගේ අහන්න ආසයි. මේ පංචසිකගේ පවා වීණානාදේ පැරැද්දුවනුනේ. ගුත්තිලගේ වීණානාදය පංචසික කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න ශක්‍ර දේවේන්ද්‍රගේ වීණා වාදකයා. අයියාට පංචසික කියන්නේ එයාර බොක්මාලි වගේ කොණ්ඩ කරල් 5 ගොතලු තිබුණා. ඒක නිසා තිබුණ නෙමෙයි ඉන්නේ. ගුත්තිලගේ මේ වීණා වාදක. ඒක නිසා යාර පංචසික කියන්නේ. ඉතින්
එයාගේ විනානාදේ පවා පැරද්දුවා නම් ඒක පොතේ සඳහන් වෙන්නේ මෙහෙමයි. පන්සිලු වීණා නද පසු බැස්සු මන් පිනවන වෙන නදයෙන් තොස්සු නන්දන කැන්දුළු වද බිය තිස්සු සිස්සු මෙන්දල උද්ගාර වෙලට වැස් පංචසිකලි වීණානාදේ පවා පසු බැස්සු පන්සිලු වීණා නද පසු බැස්සු මන් පිනවන වෙන නදයෙන් තොස්සු මනස පිනවන්නා වූ වීණානාදයෙන් සතුටට ගැනීම. ඉතින් දැන් හරි ඔන්න බලන්න දිව්‍ය ලෝකේ පණ පිටින් ගිහපු මනුෂ්‍ය ලෝකේ ඉඳන් පණ පිටින් ගිහපු බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන්නේ. ඇත්තට සිගේසියා මට එහෙම කියලා කියන්න බෑ. මේ මනුෂ්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය ලෝකේ ගිහපු පණ පිටින් ගිහලා ආපහු මනුෂ්‍ය ලෝකෙට ආපු එක්කෙනා තමයි බුද්ධිල පණිවන්නේ. ආරාධනාවක් කිනෝනේ යන්න කියලා. හැබැයි එහෙ ගිහිලා ආරාධනාව ඉෂ්ට කරන්නේ හැබැයි එක පොරොන්දුවක් පිට. මේ බලන්න. එවිට යහපතයි කියා දිව්‍ය ගාන්ධර්වයන් මෙන් ගායනා කොට පළමු දිව්‍ය ස්ත්‍රී අතින් විචාරන්නේ දිව්‍ය කාන්තාවන්ගෙන් අහනවා ඔයාලා මේ දිව්‍ය කාන්තාව වෙන්න මේ තරම් ලස්සන රූප සම්පත්තියක් තියෙන මේ තරම් ලස්සනට වෙලා දිව්‍ය ලෝකයේ උපදින්න කරපු පින මොකක්ද කියලා කියනවා. මම වීණා වාදනය කරන්නම් කියලා කිව්වලු දිව්‍ය ලෝකෙට යන බුද්ධිල පණිවරය. එයාලා පොරොන්දුලාලු හරි අපි කරපු පින කියන්නම් මනුෂ්‍ය ලෝකේ ඉඳන් මේ දිව්‍ය ලෝකයේ උපදින්න කරපු පින. ඒ පොරොන්දුව මත වීණා වාදනය කරන බුද්ධිල පණිවරයා. පළවෙනි ස්ත්‍රිය ඇවිල්ලා කියනවා තෙපි ඖෂධි තාරකාවක් මෙන් බොහොම ලස්සන ඖෂධි තාරකාවක් වගේ විශිෂ්ට වූ රුවෙන් දසදික බබළුවා දහස් ගණන් දිව්‍ය ස්ත්‍රීන් පිරිවරා පිටිනඳ සිටින්නීය. එතෙහින් තොප දැක මට සන්තෝෂකරවයි මනුෂ්‍ය ආත්ම භාවයේ කිසිය වූ පිනක් කොට මේ දිව්‍ය භවනේ උපන්නේදයි ඒ මට කියවයි කීයයි. ඔය කියන්නේ ගාන්ධර්වවනේ මනුෂ්‍ය ආත්ම භාවයේදී සිට මා විසින් කාස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාසනයේ රහත් නමකට පිළිසඟලක් දීනි. මං කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේ නමකට පිළිසඟලක් පූජා කරා. අන්නේ පිණි මට මේ දිව්‍ය ලෝකයේ දිව්‍ය කාන්තාව බවට උප්පත්ති ලබන්න වාසනාව ලැබුණා කියලා කිව්වා. ඒ විපාකයෙන් මේ නිසා ආනුභාවයක් ඇති උපන්නයි කීය බෝසත්ත්වෝ කෙස්සන් අතිනුත් විචාරණා සෙස්සෝ තමන් කරපු කුසල් කියනවා. එතෙන්දී එකෙක් මල් කලඹක් පුදා දිව්‍ය ලෝකයේ උපනිමි කිය එක්කෙනෙක් මල් කලඹක් පූජා කළා දිව්‍ය ලෝකයේ ඉපදුණාගේ එකෙක් එක් දාගබකට සුවඳ රසගුල් දී සුවඳ දේවල් පූජා කරලා දාගබකට ඒක පිනෙන් දිව්‍ය ලෝකයේ ඉපදුණාගේ එකෙක් මිහිරි පරාපල දන් දී දිව්‍ය ලෝකයේ ඉපදුණාගේ එකෙක් මිහිරි රස භික්ෂුන් වහන්සේට දන් දී උපනිමි කිය එකෙක් කාශ්‍යප බුදුන්ගේ දාගබකට සියාතින් රසගුල් දිනමි නැත්නම් මේ සුවඳ දේවල් පූජා කරමින් උපන්නයි කියලා කිව්වා. එකෙක් මම්මුලා යෙන් ආ භික්ෂුවට දන් දී මග වැරදිලා ආපු භික්ෂුවකට දන් දීලා ඒකෙන් දිව්‍ය ලෝකෙ ඉපදුණයි කියලා කිව්වා. පෑන් පිළිගන්නවා දිව්‍ය ලෝකෙ උපදුණයි කියලා කිව්වා. තවත් එකෙන් නැදි මයිලන් ආක්‍රෝෂ බිනියදී තමන්ගේ නෑදෑයෝ ආක්‍රෝෂ වචනෙන් නාක වචන වලින් බණිද්දී මෙයා බැනනොනගේ ඉඳලා තියෙනවා.
මෛත්‍රිය කරලා තියෙනවා. අන්න ඒකේ පිනෙන් තමා දිව්‍ය ලෝකේ උපරන බව කියලා කියලා තියෙනවා. ඒකේ තමා ලද බත් කොටස බෙදා දන් දීපණින් මේකේ තමන්ට ලැබිච්ච බත් ටික බෙදලා දීලා දන් දීලා ඒකෙන් පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදුණා කියලා කිව්වා. මේ විදිහට දිව්‍ය කාන්තාව 30 දෙන්නේ දිව්‍ය ලෝකයේ උපදින කරෝ පින කියනවා. මේ ඔක්කොම අහගෙන ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඒ දේවල් මිනිස්යන්ට කියනවා මෙන්න දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාව උපදින්න කරපු පින්. උඹලා පව් වඩෙන් ආටලා පින් වැඩවල නිරත වෙලා කියලා බුද්ධිල පරිවර්තන දිව්‍ය ලෝකේ නම් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා දේශනා කරාලු. ඉතින් ඒව අහලා මනුෂ්‍ය ලෝකයේ අය ගොඩාක් යහපත් මාර්ගයට පිළිචාගෙන හොඳහලනවා. එතකොට මේකේ අන්තිමට පූර්වකර සම්දි කලපනෝ ආරකේ මුසිලා කියන්නේ වර්තමාන කතාවේ බුදුහාමුදුරුවෝ කාලේ කවුද? දේවදත්ත. දේවදත්ත ඉස්තර. දේවදත්ත කුමාර. පරණස් රජුෝ කියන්නේ කවුද? සුද්ධෝදන. ආනන්ද හාමුදුරුවෝ. ශක්‍රය කියන්නේ කවුද? ශක්‍රදෙවි. නෑ අනුරුද්ධ හාමුදුරුවෝ. බුද්ධිල ගාන්ධර්වය කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බෝසත්ණන්. බුදුරජාණන් වහන්සේ. හරි. ඔක තමයි බුද්ධිල ජාතකයේ අපි ලම්බරන කවි ටිකට ටියුට් එකට යන කලින් අර මේ මොකද්ද කියපු කතාව කියලා යන්නේ මොකද්ද? සිද්ධාලෝක තෛලය ගානය කරන්නේ. සිද්ධාලෝක තෛලය. දැන් ඔන්න බුද්ධිල බුද්ධිල නෙමෙයි මතක් කතාවක් දෙනවනේ. මේක වෙන්නේ හරි අපූර්ව සිද්ධියක්. රාහුල පුංචි හාමුදුරුවෝ දකින්නවා වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ බණකට හිම වඩිනකොට. වේදාගම හාමුදුරුවන්ගේ කාමරේට වඩින හාමුදුරුවෝ වේදාගම හාමුදුරුවෝ චූටි කුප්පියක් ගන්න. මේ කුප්පිය අරගෙන මේකට මොකක් හරි කෙන්දක් වගේ එකක් දානවා. ඒක මෙහෙම හස්සරයක් ගසනවා. කෙන්ද එළියට අරගෙන. දාන්නේ වෙන කෙන්දක් නෙමෙයි අශ්ව කෙන්දක්. අශ්වලෝම කෙන්දක් මේ කුප්පියට දාලා අරගෙන හස්සරයක් ගසලා ඒක දිවේ ගා ගන්න. වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ. ඉතින් එහෙම දිවේ ගා ගන්නකොට මේක බලාගෙන හිටියා රාහුල හාමුදුරුවෝ. දැන් රාහුල හාමුදුරුවෝ මේක කීප දවසක් දැක්කා. දැන් සැකයි මොකද්ද මේ කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි මේ වේදාගම මෛත්‍රී හාමුදුරුවෝ හොඳට මන්ත්‍ර ශාස්ත්‍ර උරුපන් අරෝමේව දන්න බෙහෙත් පිළ හැඳින්න දන්න මේ තෛලය තමයි මතක ශක්තිය වර්ධනය වෙන තෛලයක්. බණට යන්න සූදානම් වෙලා ගාථා අරෝමේව ඔක්කොම පාඩම් කරපුවා හරි මතක් කරගෙන ඔක්කොම සිහිපත් කරගෙන ඉවරලා මන පොතක් දෙකක් කියවලා අරක දිවේ ගාගත්තන් පස්සේ අමතක වෙන්නේ නැහැ. හොඳට මතක හිටිනවා. ඒක තමයි මේ වේදාගම හාමුදුරුවෝ මේ වැඩේ කරන්නේ. දවසක් මෙහෙම යනකන් හිටියා වේදාගම වඩියකන් ඉඳලා ඉවරලා වේදාගම හාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරුවෝ මොකද්ද කරන්නේ? වේදාගම හාමුදුරුවෝ කබඩ් එකේ යතුරු හන්දර තැන බලාගෙන හිටියේ. හොරෙන් බලාගෙන ඉඳලා මොකද්ද කරන්නේ? එදා හාමුදුරුවෝගේ කාමරයට වදින රාහුල පොඩි හාමුදුරුවෝ මේ කුප්පිය අරගෙන එහෙම මූගිය ගලවලි වෙලා උගුරි හලා ගන්න පටන් ගත්තා. හරි තොප්පිය. හතරයක් ගසලා දිවේ ගන්න මේ තෛලය එහෙම උගුර හලා ගත්ත රාහුල පුංචි හාමුදුරුවන්ට මොකද වෙන්නේ? එතනම කලන්න දාලා වැටෙනවා. එතනම වැටෙනවා. පන්සලේ හිටව ගිරවේ. මේ ගිරවට කතා කරන්න පුළුවන්. මේ ගිරෝ පියාඹගෙන යනවා රාහුල මලා කියාගෙන පියාඹගෙන යන්න පටන්. ගම්වැසියෝ බැලුවා මේ මොකද්ද කියලා.
ගම්වැසියන්ට සිද්ධිය තේරෙන ගම්වැසිය දිව්වේ පන්සලට. පන්සලට දුවනකොට අනේ හාමුදුරුවෝ කිසිම සිහියක් පතා මොකක්වත් නැහැ. ඔහේ වැටිලා ඉන්නවා. මොකක්වත් කියා ගන්න දෙයක් නැහැ. ආපහු ගම්වැසියෝ ටික දුවන්න පටන් ගත්තා. ඒතර කීප දෙනෙක් ඉන්නේ නැති. ලොකු හාමුදුරුවෝ හොයාගෙන වේදාගම හාමුදුරුවෝ හොයාගෙන දැන් දුවන්න පටන් ගත්තා. මේ වෙනකොට වේදාගම හාමුදුරුවන්ට ආරංචි ඇවිල්ලා ඉවරයි. වේදාගම හාමුදුරුවෝ දැන් එනවා පන්සලට දුවගෙන. ගම්වැසියෝගෙන් කාරණාව අහගන්නවා. දැනගත්තා. ඊගාන කිව්ව ගම්වැසියෝ මොකද කිව්වේ? අනේ රාහුල හාමුදුරුවෝ වැටලා තියෙන එතන කුප්පියක් වැටලා තියෙන වහන්සේගේ කාමරය ඇතුලේ ඉන්නේ. මේ කබඩ් එක ගා මෙතන කුප්පියක් මොකක් හරි බීලා තියෙනවා. දැනගත්තා හරි මගේ සිද්ධාලෝක තෛල ගහලා තමයි දැන් මේ හාමුදුරුවෝ කියලා. ලොකු හාමුදුරුවෝ දැනගත්තා. හාමුදුරුවෝ ගාව ඉතින් ප්‍රතිකර්ම තියෙන හින්දා හොඳයි. හාමුදුරුවෝ මොකද කරේ? ගමේම ඉන්න කිරිමව්වරුන්ට එන්න කියලා කිව්වා. මුළු ගමේම ඉන්න කිරිමව්වරුන්ට එන්න කිව්වා. දැන් කිරිමව්වරු දුවගෙන යනවා වේදාගම හාමුදුරුවෝ පිටිපස්සේ. ගමේම ඉන්න අයට පණිවිඩය ගිහිල්ලා වේදාගම හාමුදුරුවෝ කිව්වේ ඊපස්සේ ඉතින් ආයි නේන කෙනෙක් නෑ ඉතින්. ඒ තරම් රටේ ප්‍රසිද්ධ තෙරණමක් රජුරෝ ගාව හදාවැටි හැදී වැඩිච්ච කුමාරයෙක් නෙමෙයි. වේදාගම හාමුදුරුවෝ ඉල්ලුව හින්දා දුන්න මිසක් නැත්තම් දෙන්නේ නෑ. රජුරෝ පවා කරු කරන හාමුදුරුවෝ. ඉතින් ගම්මු කොහොම අහනවා? වේදාගම මුළු ගමේම කිරිමව්වරු දුවන්න පටන් ගත්තා. හැම අර කිරිමව් අම්මලාටම කියලා කිරි දෝවලා මව් කිරි දෝවලා වෙහෙ තියෙන බෙහෙත් ඔරුවක් ගලින් හදපු බෙහෙත් ඔරුව පිරෙන්න කිරි දැම්මා. දාලා රාහුල හාමුදුරුවන්ගේ මූණ විතරයි උඩට පේන්නේ. මූණ ටික විතරක් උඩට පේන මුළු ඇඟම මව් කිරෙන් ගෙල්ලුවා. මුළු ඇඟම මව් කිරෙන් ගෙල්ලවල ඉවර වෙලා දින 7ක් වෙදකම් කළේ. හිම තියාගෙන තමයි වෙදකම් කරේ. කියලා වෙදකම් කළා යාන්තම් සිහි අරගෙන ලේඩ සනීප කරා. එදා ඉඳන් රාහුල හාමුදුරුවන්ට පුදුම තරම් මතක ශක්තියක්. ඒකනේ ෂඩ් භාෂා පරමේශ්වර උන්ගේ භාෂා 6ක් දැනගෙන හිටියෝ මේ කාලේ ඉඳලා. පතගාමී ශ්‍රී රාහුල හාමුදුරුවෝ ඒකනේ අර කටින් ආපු වුණ මන්ත්‍රය කියනකොට මෙහි දඩබඩ ගාලා ලිව්වේනේ. නැත්තම් වෙන කෙනෙකුට ලියාගෙන ඕක කියනකොට මතක හිටියේ කාටවත්. ඒ තරම් මතකයක් තිබුණේ ඒක නිසා. ඕන්න රාහුල හාමුදුරුවන්ට මතකය ආපු හැටි. හරි අපි යන් එනම් කතාව මේ ටියුට් එකට පෙරලා ගන්න ගුත්තිල කාවය. කතුවරේ වැත්තෑවේ හාමුදුරුවෝ කියලා තියෙන රචනා වූ යුගයේ කෝට්ටේ යුගයේ කියලා තියෙන ගුත්තිල ජාතකයේ පදනම් කරගෙනම ලියුණු. මම උකට පදනම් වෙච්ච කතාවක් කිව්වා. වැත්තෑවේ හාමුදුරුවෝ කියන්නේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝගේ පන්සලේ ගෝලයෙක් විදියට හැදුණු කෙනා. ගුත්තිල පිටුවද? පිටුව තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුව. ඉතින් මේ ගුත්තිල පණිවරයා වැත්තෑවේ හාමුදුරුවෝගේ හොඳ කවිත්‍රයක් වර්ධනය වෙනවා කියලා දැක්ක තොටගමුවේ හාමුදුරුවෝ. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ඉතින් රහත් වෙලා කීසියාවක් පහළ වුණා. කවදා හරි මට වඩා රටේ දක්ෂ තෙරණමක් වුණොත් ප්‍රසිද්ධ තෙරණමක් වුණොත් මගේ ප්‍රසිද්ධියට වඩා එතකොට මට ඒක හරියනවා කියලා හිතලා පන්සලේ ඉන්න ඇබිත්තේට කියලා ගෝලයට කියලා මොකද කරන්නේ? පලාකොළ බෙදනවා. පාත්‍රයේ කීප වර්ගකට මම ගිහින් යුක්ත මතක් කරා. ඒකේ පාත්‍රයේ පලාකොළ බෙදන්නේ 7 තැනකට. 7 තැනකට යන කතාවල එක විදිහට එනවා. කීප පළකට බෙදනවා. මම කියවලා තියෙන්නේ නම් 7 තැනකට. අහලක් තියෙන්නේ 7 තැනකට බෙදුවා කිව්වා. හරි. ඉතින් ඕක කීප දවසක් කරනකොට මේ බලන පළ හැමතැනකම දාන්නේ කීපවලට. ඒකවල මේ පළ කියන එක මට මේ යන්න කියලා තමයි කියන්නේ කියලා වැත්තේ හාමුදුරුවෝ ගියලිවරලා මේ තමයි මේ ගුත්තිල ජාතකය පදනම් කරගෙන ගුත්තිල කාව්‍ය ලියලා තියෙන්නේ. ගුත්තිල ජාතකයේ තියෙන ගුරුවරයෙක් එරෙහිව ගියපු ගෝලයෙක් ගැනනේ. මම එහෙම කවදාවත් ගුරුවරයෙක් එරෙහිව යන ගෝලයෙක් නෙමෙයි කියලා හඟවන්නලු ගුත්තිල කාව්‍ය ලියලා තියෙන්නේ කියලායි
සඳහන් වෙන්නේ. ඉතින් මේක ලිව්වයි කියලා අහුවාම මේක ආරම්භ කරලා තියෙන්නේ වායු ගණයෙන්. එහෙම ලිව්වෙන් පස්සේ ඒක කෙනෙක් පොඩ්ඩක් ඉන්න. එහෙම ගණයෙන් ආරම්භ කරාන් පස්සේ එක්ක යා මැරෙනවලු නැත්තම් නැව් නැගලා පිටරට යන්න ඕනලු. රට වෙනස් කරකට යන්න ඕනලු ජීවිතේ බේරගන්න කියලා. කියන මේක බුද්ධිල කාර්ය ආරම්භ කරන්නේ මෙන්න මේ කවියෙන්නේ. සිය පෙන් සිරින් ගරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳිනේ මුණු උතුමන්ති ලෝගුරු. ඒක අපේ දහම් පොතේ පොතේ තිබ්බා. ඔව්. ඉතින් මේක වායු ගණයෙන් ආරම්භ කරනවා කියන පොතක් ආරම්භ කරාම එහෙම කෙනෙකුට මේ එක්ක මරණ ඒ කියන්නේ කවි සමයේ විශ්වාස කරපැටි. ඉතින් මේ මම දැන් මාටින් වික්‍රමසිංහ වගේ මහාගතතුරු හෙලේ කියනවා අර පැරණි කවි සමයෙන් ආපු එක එක විශ්වාසයන්ට අභියෝග කරපු පඬිවරයෙක් කවියෙක් තමයි නැත්තේ හාමුදුරුවෝ. ඒක කියන්නේ මේක අහපු බුද්ධිල කාලේ අහපු සතගම්ගේ රාහුල හාමුදුරුවෝ වැත්තේ මේ නැව් නැක්කේ නැද්ද બોලේ මේ ජනවහරේන කතා. වැත්තේ මේ වැත්තේ නැව් නැක්කේ නැද්ද બોලේ මේක ලියලි වෙල වැත්තේ හාමුදුරුවෝ නැව් නැග පිටරටකට ගියේ නැද්ද කියලා ඇහුවයි කියලා අහන්නේ. සර් ප්‍රශ්නයක් තියෙනවා කියන්නද? හා කියන්න. සර් අද ඊට කලින් දවසේ කරපු පන්තියේ පොතක් කිව්වේ පොතේ නමයි කතුරුයි කියන්න පුළුවන්ද? අර පොතත් එක්කම පේනවා. පියසීලි විජේමාන්න වගේ මට මතක ප්‍රඥා ප්‍රදීප වගේ පොතේ නම මතක. සර් බෝඩ් එකේ ලියන්න පුළුවන්ද? ඉතින් ගියහතේ වීඩියෝ එක දාලා තියෙන චුට්ටක් බලන්න චුට්ටයි මම පොත වෙන්න. සාහිත්‍ය ප්‍රදීප පියසීලි ජයවර්ධන. හරිනේ? Thank you sir. හරි. කොහොමද මුන්වහන්සේ ඊට පස්සේ කවි ලිව්වේ නැහැලු? ඇයි? ගුරුවරයාට වඩා ඉතින් එරෙහි වෙයි නැත්නම් ගුරුවරයාට හිත හරියන්නේ. ඒ නිසා වනගතව ආරණ්‍ය වාසීව වාසය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. කවි පොත් ලියුවේ නැහැ. හැබැයි ලියපු එකම පොත පුදුමතරම් ජනප්‍රියතාවයකටපත් වුණා. ලියවිච්ච එදා මෙදා අතර හොඳම කවි පොත බවට පත් වුණා. ඒක තමයි විශිෂ්ටත්වය. ඉතින් මේකේ තියෙන කවි හරි ලස්සනයි. බුද්ධිලක කාව්‍ය කොයිතරම් මිහිරි වුණාද කිව්වොත් බුද්ධිලක කාව්‍ය අහන්න ආපු අය දක්වපු වෙනස්කම් ගැන අහුවොත් පුදුම හිතේ. මෙන්න මෙහෙම කියනවා එක එක තැන් වලදී. දැන් එක තැනක් කියනවා කන් කාලු වීනානද පාසු බැස්නු මන් තේන වන වේන නදයෙන් තොස්නු නන්දන කැන්දුත් sorry කන් කාලු වීනානද පාසු බැස් කන් කාලු වෙන නාද ඇසුමෙහි ලොබිනේ රන් රාසු දැල් පොල හලවන බියනේ තන්සල නොව එහි පිළිරු ලෙසිනේ නන්හාය සෙන් සිටි යෝ සිටි මතිනේ මේ වීණා මුත්තිලගේ වීණානාදය අහන්න ආවලු කැලේ ඉන්න මූව පවා මේ රජුවන්ගේ රජුවන්ගේ අශ්වය නන් 6 කියන්නේ අශ්වයන් මේ අශ්ව සේනාවගේ ගෙලේ වැඳලා තියෙන ගෙජ්ජිවල් හෙලවෙන නිසා
පිළිම වගේ හිටියලු ගෙජ්ජු වැල්ලට උනොත් මොකද වෙන්නේ අසසේනාවගේ වීණානාදය අහන්න වෙන්නේ නැහැ ගෙජ්ජු හඬ නිසා ඒක නිසා පිළිම වගේ අශ්ව හිටියලු මේ වීණානාදය අහන්න ඕන නිසා බලන්න ඊළඟට නිති නිරිඳුගේ රැක වලෙහි නියුත්තෝ ෘතිලේස රුකුණෝද බිඳ ජයගත්තෝ පැතිරෙන වෙන නාද බැඳුණු සිතැත්තෝ අතිනාවි ගිලිහෙන බව නොම දත්තෝ නිරන්තරයෙන් රජුවන්ගේ ආරක්ෂාවට හිටපු සෙබළු මේ වීණානාදයට සෙබළුන්ගේ දැන් මේ රජුමාතුගේ අමාත්‍ය මණ්ඩලයේ එක පැත්තකින් ඒ පැත්තෙන් ඊට පස්සේ සේනාවක් ඉන්නෝනේ මේ රජුරුවන් වීණා වාදනය කරනකොට බුද්ධ පඬිවරයා දැන් මේ වීණා වාදන තරගයේදී බුද්ධ පඬිවරගේ වීණා වාදනය ඇහිච්ච සෙබළුන්ට අතේ දැන් මේ රජුරුවන්ගේ ආරක්ෂාවට අතේ තියලා අවි ගිලිහිලා බිමට වැටුණා දන්නේ නැහැ මේක රාජ්‍ය දණ්ඩනයට ලක් වෙනකොට වෙන වැරද්දක් නේ අවිය ගිලිහිලා බිමට වැටෙන්න බෑනේ කවදාවත් ඒ තරම් වීණානාදයේ මිහිරි බලන්න අම්මලාට වෙන වැඩි මන මාත් කරවන තන මුළු දෙරනා රසවත් වන වේන නද නාද කරනා තවනොත් සඳ පුරාගෙන ලෝභ දියුණා නොදානිත් දරුවන් එකරින් වැටුණා මේ බුද්ධිලක වීණානාද අහන ආවලු නගරේ ජනතාව නගර කාන්තාවෝ ආවලු ඒ අය සමහර අය තමන්ගේ දරුවෝ උකුලේ වඩාගත්තු ගමන්ලු අනේ වීණානාදේ කොයිතරම් මිහිරිද කියනවා උකුලේ ඉන්න දරුවා ගිලිහිලා බිමට වැටෙන දන්නේ නැහැ ඒ තරම් වීණානාදයේ මිහිරිකම වීණානාදය අහගෙන වැඩි කියන්නේ සමහරලාට වඩාගෙන ඉන්න දරුවෝ බිමට වැටෙන බාස ඒ දරුවත් අඬන්නේ නැතුව ඇති. ඇයි වීණානාදයේ මිහිරියාවටම නැලවෙන්නේ. ඒ තරම් කියලා තියෙනවා. ඒ විදිහට ලස්සනට වීණා වාදනය ගැන කියන. ඉතින් මෙන්න මේ බුද්ධිල කාව්‍යයේ තියෙන උදේනිපුර සැනකෙළියේ තියෙන කවි ටිකක් ගැන. මෙන්න මේ හරියට බුද්ධිල කාව්‍ය කවි වලින් කිව්වොත් එකසිය 16 වෙනි කවිය තමයි ඔයාලගේ තියෙන කවියට සදවා සුදු වැලි තිබිතුරු බඳවාරන් දද පිය කරු සිටුවා දොර ලොව රඹතුරු තදවා පුන් කුඹු විසිතුරු පුණු කුඹු නෙමෙයි පුතේ ඒක වැරදිලා තුන්වෙනි පිටුවේ පුණු කුඹු කියන එකට පුන් කුඹු කියලා හදා ගන්න අල් නයන්න කරගන්න පාපිල්ල දාලා තියෙන ස්පිල්ලා බවට පාත් කරගන්න හදාගන්න කවියේ බාහන බුද්ධිල කාව්‍ය ලක්ෂණ විදිහට මම දාලා තියෙන සරල භාෂාවක් තියෙන චිත්‍ර රූපම වෙනවලු උචිත උපමාය දාගෙන තියෙනවා විවිධ නිරිත්‍ය දාගෙන තියෙනවා බලන්න මේ උදේනි පුර සැනකෙළිය වර්ණනා කරන පළවෙනිම කවිය පුන් කුඹු කියලා කියන්නේ තියෙන්නේ පුන් කුඹු කියලා හදා ගන්න පුන් කුඹු පුන් කුඹු කියන්නේ පුන් කලස් කියන්නේ පුන් කලස් බලන්න මේ උදේනි පුරවරය කොහොමද තිබුණේ කියලා උදේනි පුරවරේ අන්නේ බර්ගස් පුරවරේ ඉන්න මේ උදේනි පුරවරය කියන වර්ණනා කරන කවියක් සදවා සුදු වැලි පිවිතුරු පිරිසුදු වැලි වලින් හදලා තියෙනවා බදවා රන් දද පිය කරු රන් කොටි බැඳලා තියෙනවා රත්තරන්ින් කොටි ඒ කියන්නේ රත්තරන් නාලේපිත රිටි සහිත කොඩි
ඔසවලා තියෙනවා. මේ උදේනි පුරවරේ උදේනි නගරය. උදේනි නගරයේ සුදු වැලි අතුරවල තියෙනවා. නගරේ පුදුම තරම් ලස්සනට අලංකාර කරනවා. රත්තරන් කොඩියේ රත්තරන් ආලේපිත කොඩිය ඔසවලා තියෙනවා. රීටි සහිත කොඩි. දොර සිටුවා දොර රම්බතුරු. රම්බ කියන්නේ මොනවටද? රම්බ කියන්නේ මොනවටද? රම්බ ඈ තඹ තැඹිලි තැඹිලි රඹුටන් නෑ. කෙසෙල් රත්තරන් කෙසෙල් ගස් අන්න කෙසෙල් ගස් කෙසෙල් ගස්. සරසන්නේ ඔන්න එහෙනම් ලියා ගන්න දැන් අතන රඹ කියන දැනට පැන්සලෙන් ඉරක් ඇදලා කෙසෙල් ගස් රඹතුරු කියන්නේ කෙසෙල් ගස් අච්චු පොතේ තියෙනවා සර්. ඔව් ඉතින් කවුද ඉතින් අනේ කට්ටියට යුට් එක දිහානේ බලාගෙන හිටියේ ඒකනේ වැඩේ උනේ හරි. රඹතුරු කියන්නේ කෙසෙල් ගස් කියලා. නෑ අපිට නම් මේ ඉස්කෝලේ කරා අපි කවදාද තේරුමත් එක්ක මම පාඩම් කරගත්තා. හරි හොඳයි. අපිටත් කරා තබවා පුන් කුඹු විසිතුරු. එතකොට මේ පහුගිය දවස්වල ඔන්ලයින් ඉගෙනුමද ඉස්කෝලේ නැහැනේ. ඔව් සර් අපි කතෝලික නිසා අපිට පටන් ගන්න නෑ. අපි කතෝලික. ස්ට්‍රයික් එකට කලින් සර්. ස්ට්‍රයික් එකට කලින් ගන්නනේ. අපිට සර් කතෝලික හින්දා මේ ස්ට්‍රයික් හින්දාත් අපේ ඉස්කෝලේ මේ ඔන්ලයින් එක නැවැත්තුවේ නැහැ. ඒක කරගෙන ගියා. ඔයාලගේ ඉස්කෝලේ නේ. ඒ කොහෙද ඉස්කෝලේ? වැලවත්ත සර්. කොළඹ 6. හරි. සදවා රඹතුරු කියන්නේ කෙසෙල් ගස්. තබවා පුන් කුඹු විසිතුරු තිව්වලු ගෙවල් ඉස්සරහ දැන් ගෙවල් ඉදිරිපිට රඹතුරු වලින් කෙසෙල් ගස් වලින් සිටුවාද දොර රඹතුරු කෙසෙල් ගස් හිටවලාලු ගෙවල් ඉදිරිපිට. මෙතන කියන්නේ දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා. තබවා පුන් කුඹු විසිතුරු පුන් කලස් කියලා දිවුරු විසිතුරු ගෙවල් ඉදිරිපිට. පුන් කලසෙන් සෞභාග්‍ය හැඟ වෙනවා. කෙසෙල් ගස් වලින් ශාස්ත්‍රීයත්වය හැඟ වෙනවා. රන් දදා රෝමියෝ තියුණේ කිව්වහම මේ ප්‍රදේශයේ තියෙන සෞභාග්‍ය ඒ ගැන අර්ථවත් වෙනවා. ඒක මේ උදේනි පුරවරය කියන්නේ අඩුව මේ අගහිඟ කමෙන් තොර ඔහසත් මිනිස්සු වාසය කරපු නගරයක්. ඇයි සුදු වැලි අතුරලා තිබිලා තියෙනවා. මාර්ගවල වෙන්න පුළුවන් මිදුම් වල වෙන්න පුළුවන් බොහොම ලස්සනයි. රත්තරන් කොඩි ඔසවලා තියෙනවා. ඔසවලා තියෙනවා. ගෙවල් ඉස්සරහා කෙසෙල් ගස් හිටවලා කියලා කියන එකේ මෙතන අදහස් වෙන්නේ යාලා තොරන් වගේ බඳින්න මේ කෙසෙල් ගස් ගත්තලු ගොඩක් වෙලාවට. ඊට පස්සේ පුන් කලස් කියන්නේ සෞභාග්‍ය සංකේතයක් ඔයාලා දාන්න පුන් කලස. ආන මේ දේවල් තිබුණා කියලා කියන්නේ. එතකොට කෙසෙල් ගස් පුන් කලස් මේ ආදි දේවල් වලින් තේනකොට මේ ප්‍රදේශයේ සෞභාග්‍ය තමයි සංකේතවත් කරන්නේ. එහෙනම් අපි ඔගේ තේරුම ලියා ගමු උතනින්. ලියා ගන්න තේරුම. පිරිසිදු සුදු වැලි ගන්නවා. පිරිසිදු සුදු වැලි ගන්නවා. පිරිසිදු සුදු වැලි ගන්නවා. සර් පොඩ්ඩක් ආපහු එක රිපීට් කරනවද? පිරිසිදු සුදු වැලි ගන්නවා. ගන්නවා කියන්නේ අතුරලා. පිරිසිදු සුදු වැලි ගන්නවා. ප්‍රියංකර රන් කොඩි බැඳ. ප්‍රියංකර රන් කොඩි බැඳ.
හොඳට අහගෙන ඉන්න. පිරිසුදු සුදු වැලි ගන්වා ප්‍රියංකර රන් කොඩි බැඳ දොරක් පාසා දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා විචිත්‍ර ඔව් ආන්සරයක් කියන්නේ කොහොමද? හොඳට අහගෙන ඉඳන් ලියන්න ඕන. පිරිසුදු සුදු වැලි ගන්වා ප්‍රියංකර රන් කොඩි බැඳ දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා විචිත්‍ර පුන් කලස්ද තබා තිබේ විචිත්‍ර කුම් කලස් වලින් අලංකාර කර ඇත. කමක් නැහැ. විචිත්‍ර කිව්වන් පස්සේ අලංකාර කරපු එක තමයි තියෙන්නේ. අලංකාර කියන එකයි කියන්නේ විචිත්‍ර කියන්නේ. විචිත්‍ර පුන් කලස් වලින් අලංකාර කොට ඇත කිව්වා කමක් නැහැ. ඕන අවසර ඉඳ තියෙන්නේ. ගස් සිටුවා ඊළඟට මොකද්ද? පුන් කලස් සිටෙව්වේ නෑනේ පුතේ. කෙසෙල් ගස් නේ සිටෙව්වේ. කෙසෙල් ගස් සිටුවා විචිත්‍ර පුන් කලස් තබා ඇත. ඕන්න තව ඉඩ තියෙනවා උතන ලියා ගන්න. තව වචන දෙකක්. රඹතුරු කියලා ලියලා ලියන්න කෙසෙල් ගස් කියලා. ඕනේ විභාගෙට අහන්නේ. ගස් සිටුවා පුන් කලස් කෙසෙල් ගස් සිටුවා පුන් කලස් තබා ඇත. දැන් මේවා තමයි විභාගෙට අහන්නේ. රඹතුරු කියන එක කෙසෙල් ගස් කියලා ලියන්න. දැන් මතක ඇති සමහරවල් විභාගෙට යවුවා මතක වෙනවා. අපි දැන් අහලා දැකලා අතිනුත් ලිව්වම තව වැඩි මතකයට යනවා. ඒක තමයි හොඳ දේ. ඊළඟ ලියා ගන්න පුන් කුඹු. පුන් කලස්. පුන් කලස් වලට පුන් කුඹු කියන්නේ පුන් කලස්. නෑ ඒක නම් මතක තියාගන්න ලේසි. දෙකම පුයන්න ඉන්න පටන් ගන්න නේ. ඔව් සර්. රාමෝට සමහරු එක ටිකක් මාරු වෙනවා සමහර අය. පුන් කලස්. කුඹු විතරයි වෙනස් වෙන්නේ. දැන් රඹ කිව්වහම රඹනේ දඹ කියන්නේ මොනවද? දඹ කියන්නේ මොනවද? මේක වැඩි දුරතොරතුරු. දඹ කියන්නේ මොනවද? මේකේ දඹ නැහැ. අර තියෙන අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පන කකාමේ වනසපා ලබමින් අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පන කකාමේ වනසපා ලබමින් දඹ කියන්නේ මොනවද එතන? ඔන්න දාන කෙනෙකු කියන අවස්ථාව. පළතුරක් නතර කොහොමද? එහල් ගැඩි. නෑ ඒවට රඹ ගෙඩි කියන්න පුළුවන්.
දඹ දඹ ඇට බෑට නේ අප කියන්නේ මොනවද දිගේ වුණා? දෙහි හරි ඕක. නාරක් වගේ නෑ. ඔන්න අහගන්න ජම්බු වලට කියන්නේ. දඹ කියන්නේ ජම්බු. එතකොට අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පන කකා මේ වනසපාල. එතකොට මේ අඹ දඹ නාරන් කෙසෙල් ඈ සර් පනා කියන්නේ අර කොණ්ඩේ පීරන පනාව කනවා. එහෙමද කියන්නේ පනා කකා කියන්නේ. නෑ කොස් ගහ පනාගෙඩි කියන්නේ කොස් කෙඩි වගේ. පනා මල් කියන්නේ කොස් මල් පනා මල් කියන්නේ කොස් මල් වලට මේකට. කොස් මල් කියන එක ගැලපෙන්නේ නැති නිසා තමයි පනා මල් කියලා දාලා Excuse me, sir. ඔකේ පුතේ. සර් මම සෞභාග්‍යම් මෙහෙට හොඳටම වහිනවා සර් මම ලීව් වෙලා රෙකෝඩින් එක බලන්නම් සර්. හරි පුතේ මං සෞභාග්‍යයට කියන්න හිටියේ මුලින්ම පන්තිය පටන් ගන්නකොටම ඔයාගේ රචනාව කියන්න කියලා. අපි ලබන සතියේ යන රචනාව කියමු හොඳේ. මට මතක් කරා. සර් මම ලියන්නේ හරි සර්. අනේ අනිත් එක බලන්න බැරුණා. සෞභාග්‍යයෙන් දන්නේ මෙයා වෙන්නේ. හරි පුතේ. රචනාව ලියලා ඉවරනකොට මම කියවන්න කියන්නේ හිතුවේ. අනිත් එකේ ආචාර්යයක් කියන්නකෝ. මොකද්ද? හංසි කතා කරන්නේ. හංසි කියන්නේ. සර් අද මගේ රචනාව බලලා අර අන්තිමේටම දාලා තිබ්බේ මොකද්ද? ඔයා රචනාව අවසන් කරනකොට දැන් ඔයා චරිත කතාවක් ගැන ලියන්නේ හංසි. ඔව් සර්. එස් මහින්ද හිමි ගැනනේ. එස් මහින්ද හිමිගේ චරිතෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. දැන් ඔයාට ඒකම ලියන්න පුළුවන්. විදේශිකයෙක් වුවත් අප රටට මේ තරම් ආදරය කරපු මෙවැනි පරිවර්තන ගෙන් අපට ගත හැකි උතුම් ආදර්ශයක් ලෙසින් අප රටට අපෙන් කළ හැකි සේවය ඉටු කරන්නටත් අපේ රට වැඩි වැඩියෙන් ආදරය කරන්නටත් සිතා ගනිමින් මම අදිටන් කර ගනිමින් මම අදිටන් කර ගනිමි නැත්නම් ඔබ සියලු දෙනා අදිටන් කර ගනිමි මේ සිතම කියලා රචනාව අවසන් කරනවා. අන්න ඒ වගේ ආදර්ශයක් රචනාවෙන් අන්තිමට දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකයි මම කිව්වේ. හරි ඔයා ඒක රචනාව කියලා තිබ්බ දේ සර් මට අපහැදිලි. ඒකයි සර් මම පන්තියේදී ඇහුවේ. හරි. දැන් තේරුණානේ? සර්. හරි. සර් මම ඒක මේ ලිව්වේ පොඩි තරගයකට. ඒකයි සර්. හරි. තව කවුද ඇහුවේ මොකක්ද දෙයක් ඇහුවලු පුතේ? සර් මම කියන්නනේ මගේ එක. දැන් චුට්ටක් පුතේ මම ඔයාලට කියන්නම්. දැන් වෙලාවමදි වෙනවා අපි ඊළඟ කවියට චුට්ටක් යමු හොඳේ. ඕනනම් ඔයාලට මම කියන්නම්. නී කියලා කියනවා සාවන කලතුරු වර්ගයක් මල් වර්ගයක්. නී කියලා කියන්නේ බක්මී වලට. බක්මී කියලා ළමයෙකුත් ඉන්නවද මේ පන්තියේ නෑ? සර් ඉස්සර නම් බකමී කියලා ඔව් සර් බකමී කියලා ලියලා තියෙනවා. බක්මී මල් දැකලා තියෙනවද? ඔව් සර් බක්මී මල් දැකලා තියෙනවා. ඔව් සර් වෙසක් කාලේට හැදෙන මල් බක් කියන්නේ වෙස්සක්. ඒක සර් ලස්සන මලක්. ලස්සන මලක්. ඒ වුණාට දැකපු නැති ලස්සන මලක්. ඒක වෙසක් කාලේට හැදෙනවා මුළු ගහ පුරාම පිපිලා තියෙනවා. ඔව් පිරුණෙන් පස්සේ මුළු ගහ පුරාම පිපෙනවා. අපි පොඩි කාලේ මයික්‍රොෆෝන් එකට ගන්න සෙල්ලම් කරනකොට බක්මී මල්. ඇයි මයික්‍රොෆෝන් එකේ ගෙඩිය වගේ තමයි බක්මී මල්. අර මයික්‍රොෆෝන් එකේ ගෙඩිය තියෙනවා. මයික්‍රොෆෝන් නෑනේ. ඉතින් මයික්‍රොෆෝන් එකේ ගෙඩියට තමයි බක්මී මල පාවිච්චි කරන්නේ. අපි ඉතින් හදාගත්තු ස්ටේජ් වල සෙල්ලම් කරනකොට බක්මී මලෙන් තමයි මේ ස්ටේජ් එකේ කතා කරන්නේ.
තෙල්ලම් කරලා දාන්න. ඔන්න දැකලා තියෙන කට්ටියට මයික්‍රොෆෝන් එකේ ඉස්සරහා ගෙඩිය වගේ නේද? ඔව් සර් ඔබතුමා සමහරෙක් වගේ ඔව් ඇටේ සර්. කියවුවක් තියෙනවා. ඔව් හැබැයි ඒක ලා කහ පාට හුරුයි. අර ගුල් 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 වගේ තියෙනවා. හරියට නිකන් රම්පුටන් ගෙඩියක් විතර විශාලයි. ඔව් සර්. ඔව් ඊට වඩා ටිකක් ලොකුයි. හවස් වෙනකොට හැබැයි අර රේණු ටික වගේ එක අර ටික හැල්ලුණාන් පස්සේ මැද චූටි ගෙඩියක් විතරයි ඉතුරු වෙන්නේ. අර ටික හැල්ල ඉතින්ලා ගියන් ඔන්න දැකපු නැති අය බක්මිය ඉතින් ඉන්ටර්නෙට් එකේ හරි සර්ච් කරලා බලන්න වෙනවද කියලා. බක්මී ගහේ කොලේ ටිකක් රම්බුටන් කොලේට වඩා ලොකුයි, පොට්ටම කොලේට වඩා පොඩි. ඉතින් ඊට වඩා කියන්න දේවල් නැහැ. හරි. හරි. ඔතන ඊළඟ කවියට අපි යමු. ඉතින් මේ උදේනිපුර සැනකෙළියේ තවත් දේවල් ගැන කියනවා. උදා දිනි දුකර හරනේ විදා අඳුරු දිත්‍ය කිරණේ යොදා දෙපස රන් තොරනේ සදා මෙලෙස පුර දෙරනේ. උදා දිනි දුකර හරනේ. උදා කියන්නේ උදාහිරුනේ. දිනිදු කියන්නේ ඉරට. උදා හිරු උදෑසන හිරු කර හරනේ. මේ ගීතය ආයතරයක් කියන්නද? මොකද උතේ? ආයේ ගීතය කියන්නද සර්? කියන්න බලන්න. උදා දිරිනු කර හරනේ විදා අඳුරු දීපිරනේ යොදා දෙපස රන් තොරනේ සඳා මෙලෙස පුර දෙරනේ. අර මොනවද මේ මොකක්ද අර විරිදු තාලයකට කිව්වේනේ. හරි. උදා දිනිදු කර හරනේ. උදෑසන සූර්යා උදා වෙලා කර හරනේ අඳුර දුරු කරලා විදා අඳුරු දිසි කිරණේ සූර්යා විහිදලා අඳුර පළවා හැරලා යොදා දෙපස රන්තොරනේ දෙපත මේ උදේනිපුරේ දෙපස ඇතුළු වෙන තර රන්තොරණක් ඉදි කරලා තිබුණා රත්තරන් පාට හුරු සදා මෙලෙස පුරන දෙරනේ මේ විදිහට රත් මේ රන්තොරණ නැත්තම් මේ කියන විදිහට සදා මෙලෙස පුර දෙරන මේ පොළොව මත මේ කියන විදිහට පුරේ බබරනවා කියලා කියන්නේ මේ කියන උදේනිපුරේ කියලා කියන්නේ. එන ලියාගමු අපි ඔක තේරුම. උදා හිරුගේ රශ්මිය මෙන් උදා හිරුගේ රශ්මිය මෙන් අපහු කියන්නකෝ. උදා හිරුගේ රශ්මිය මෙන් අඳුරු දුරු කොට උදා හිරුගේ රශ්මිය මෙන් අඳුරු දුරු කොට ඔය ආපහු තමයි කිව්වේ උදා හිරුගේ රශ්මිය මෙන්. ඉතින් මම කියනකොටම ලියන්න යන්නේ නැහැ. මම කියන දේ අහලා මතක තියන් ලියන්න යන්න. ඒක කාටවත් වරදින්නේ නැහැ. උදා හිරුගේ රශ්මිය මෙන් චේතනාට දැන් මේ කම්පියුටර් එක දිහා බලාගෙන ඉඳන් ඇසුත්‍රි දෙනවද? පන්ති එකට යනවා. චේතනා හැම එහෙම කරන මම බලාගෙන. ඇත්තනේ සමහර අයට පොඩි විදිහ තියෙනවා. ඕනට වඩා ඉන්න එපා පන්ති මෙහෙමයි ඕක වැඩි වෙලා තියෙන්නේ අර පන්ති කරන පැය දෙකට වඩා. ඔයාලා පන්ති විෂයන් කීයකට ගියත් දවසකට අපි යමු පැය 2යි 4යි කියලා. ඊට වඩා තවත් වැඩි වෙලාවක් ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ඉස්සරහා වැඩිපුර ඉන්න එක හොඳ නැහැ.
එතකොට තමයි සමහරව ඉතින් අර දැන් ගොඩක් අය කියනවා පන්ති නිසා කියලා. පන්ති කියනකටත් වඩා පන්ති කියන වෙලාවටත් වඩා අර වැඩි වෙලා සමහර අය ෆෝන් එක ඉදිරියට කම්පියුටර් එක ඉස්සරහා නිකන් වෙලාවටත් ඉන්නනේ ගේම් ගහන්න නැත්නම් සර් මම නම් කම්පියුටර් පාවිච්චි කරන්නේ සර් ඔන්ලයින් ක්ලාස් වලට විතර අනිත් වෙලාවට එක පොතක් කියවනවා. එහෙම භාවිත කරන්න හුරු වුණොත් ඉතින් ඒක තමයි අස්සට හොඳ නැත්තේ. නැත්තම් මේ දවසට පැය දෙකක් හතරක් ටිකකින් අර නිත් කර දිගට නෙවෙයිනේ පැය දෙකෙන් උඩින් වැඩි ඉන්නේ අපි. එහෙම එක දිගට ඉන්නේ නෑනේ. එතකොට ගැටලුවක් නැහැ. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මමත් ඉතින් එහෙනම් දවසට පන්ති සමාලාට දැන් අද දෙකක් තියෙනවා. දෙකක් හෝ කරනවා තියෙන තුනක් කරනවා තියෙන හැම තියෙනවා. උට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි අරයි අනිත් වෙලාවටත් නිතරම ඇලිලා ඉන්නොත් තමයි ප්‍රශ්නේ. ඒක මම ළමයිට කිව්වේ ඔයාලා එහෙම කරනවා කියලා නෙමෙයි. සමහර අයට එහෙම ප්‍රශ්න එනවා. ඇස් වලින් කඳුළු ගන්න අර මේ ගොඩක් ප්‍රශ්න ඇස් රීදෙන. එහෙම වෙන්නේ අනවශ්‍ය විදිහට පරිහරණය කරලා. ඉතින් මම මේ උපදේශයක් දුන්නේ. ඒ නිසා පන්ති තියෙන වෙලාවට විතරක් පාවිච්චි කරන්න. අත්‍යවශ්‍යම දෙයකදී හැරෙන්න අනිත් වෙලාවදී භාවිත නොකර ඉන්න පුරුදු වෙන්න. හරි එහෙනම් ලිව්ව ඔයාලා මොකද්ද ලිව්වේ? උදා හිරුගේ රශ්මිය මෙන් අඳුර දුරු කොට කාන්තියෙන් යුක්ත නැත්නම් කාන්තිය කියන තැනින් ලියන බබල් වෙන කියන එක. බබලන කියන. බබලන කියලා සර් ඒක කාන්සියෙන් නේද? නෑ කාන්තිය. කාන්තිය කියන්නේ බබලන කියන. කාන්සිය කියන්නේ මහන්සිය. කාන්තිය. කාන්තිය කියන්නේ බබලන කියන එකට. කාන්සිය කියන්නේ ඒ මහන්සිය කියන්නේ. කාන්තියෙන් බබලන රන්තොරන් නැත්නම් කාන්තියෙන් යුක්ත රන්තොරන්. කාන්තියෙන් යුක්ත රන්තොරන් සර් රන්තොරන්ද? ඔව් රන්තොරන්. ඇයි මෙතන කියනෝනේ යොදා දෙපස රන්තොරන්. ඒක රන්තොරන් දෙපසෙහි සිටුවා. දෙපසෙහි ඇතිකොට නැත්තම් දෙපසෙහි ඇතිකොට. දෙපසෙහි ඇතිකොට භූමිය සරසා ඇත. භූමිය සරසා ඇත. පුර භූමියෙන් ඕනතන. නගර භූමිය සරසා ඇත. පුර කියන්නේ නගරෙටනේ. නගර භූමිය සරසා ඇත. දෙරණ කියන්නේ භූමිය. නගර භූමිය සරසා ඇත. සර් කාන්තියෙන් යුක්ත කියන තැන ඉඳන් කියන්න පුළුවන්ද? කාන්තියෙන් යුක්ත රන්තොරන් දෙපසෙහි ඇතිකොට. කාන්තියෙන් යුක්ත රන්තොරන් දෙපසෙහි ඇතිකොට නගර භූමියෙහි නගර භූමිය සරසා ඇත. නගර භූමිය සරසා ඇත. එතකොට ඕකේ අපිට වචන කීපයක් හම්බ වෙනවා. අලුත් වචන. දිනිදු කියන එක ඔයාලා දන්නෝ. ඉරු කියන එක ඒ වචන වල ගොඩක් වෙලාට අහලා පුරුදු නමක් නේ. දිනිදු කියන්නේ හිරුට. මෙතන හරණය කියලා එනවා අපිට වචන. හරණේ. ඒක වචනයක් කියනවා පුර කියලා. පුර නගරය කියන එකත් එනවා. දුරු කර. හරණේ කියන්නේ දුරු කර. අන්න කිව්වොත් පුර කියන්නේ නගරයට. නගරය. තව එකක් විදා කියලා අහු වෙනවා. විදා කියන්නේ විහිදුවා කියන එක. විහිදුවා.
විදා කිරණරන් විදා කියන්නේ විහිදුවා. දැන් ඕකේ තව තියෙන උදේලිපුර හැකඩියේ සදාමල් සපුරේ තේරුණා තේරුම පොඩක් කියන්නකෝ. අන්තිම පේලියේ තේරුම කියන්න පුළුවන්ද? ඕකේ අන්තිම පේලියේ තේරුම අන්තිම පේලිය කියන එකේ තේරෙනවා. ඔයාලා පේලියෙන් පේලියද ලියනවා. මම එහෙම කිව්ව නෑ. ඒක දිගට නෑ සර් රන්තොරණින් දෙපසේ ඇතිකොට ඊළඟට කිව්වේ මොකද? රන්තොරණේ දෙපසේ ඇති කර නගර භූමිය සරසා ඇත. සර් අලංකාර කර ඇතත් හරි නේද? දැන් බලන්න ඔය උදේලිපුරය වර්ණනා කරන තියෙන උදේලිපුරය කොයිතරම් තිබුණද රන්තොරන් ගහලා තිබුණද තියෙන්නේ. මේ උදේලිපුරවල ගැන කියන්නේ. දැන් ඔකේ තියෙන දැන් කවි තව තියෙනවා මම කවි තුනක් තව දාලා තියෙනවා ඔයාලට. ඒ ටික ඔයාලගේ පොතේ නැහැ අච්චු පොතේ. පෙළ පොතේ නෑ මම නිකන් දාලා තියෙනවා. කියමින්ගේ රසමියුරු තබමින්ගේ පද අනුරු මන්දිමින් දන මන නුවරු කෙලිමින් යත බැඳි බොහෝ. ඒ කියන්නේ රසවත් මිහිරි ගී කියමින් ඒට අනුව පාද තබමින් නේද කියමින් ගී රසමියුරු. ගීත රස කිය තබමින් පද තල අනුරු පාද තබමින් ඒවයි කාලයට අනුව බඳිමින් දන මන නුවරු ඒ කියන්නේ නුවර වැසියන් මන බැඳ ගනිමින් කෙලිමින් යත බැඳ බහුරු බැඳ ක්‍රීඩා කරමින් යනවා කියලා කියන්නේ බහුරු කොලම් කියන්නේ වෙස් මුහුණු බහුරු කියන්නේ වෙස් මුහුණු වලට බහුරු කියන්නේ වෙස් මුහුණු වලට හොඳ අලුත් වචනයක් හම් වෙනවා බහුරු කියන්නේ වෙස් මුහුණු වල. ඒ කියන්නේ වෙස් මුහුණු බැඳගෙන කට්ටිය නටනටා යනකොට මේ තාල තබමින් මොනර අනුත් පාද තබමින්ද මේ ගීත කිය පාද ලස්සනට තාලට පාද තබමින් නුවර වැසියෝ මේ වෙස් මුහුණු දාගෙන තාලෙට යන මේ නටනටා යනවා කියලා කියන්නේ සන්තෝෂයෙන් මේ නුවර වැසියෝ කාලය ගත කරා කියලා කියන්නේ. ඊළඟට කියනවා කෙලිමින් තන තන ලන්දු දෙනමෙන් කර අමදින්දු කියමින් සොඳගේ සින්දු ඇසුවන් සිත දුක් සින්දු. එතන කියනවා කෙලිමින් තන තන ලඳුන් නැත්තම් කාන්තාවන් තැන් තැන් වල ක්‍රීඩා කරමින් කන් දෙකේ අමෘත බින්දු ලන්නාක් වගේ රසවත් සින්දු කියනවා. ඇහෙන කට්ටිය මේ කාන්තාව තැන් තැන් වල ඉඳගෙන කියන සින්දු හරියට කනේ අමෘතය හෙලනවා වගේ. ඒ කියන්නේ තරම් මිහිරියි. සිතෙහි දුක් නැති කරනවලු. ඒ කියමින් හොඳ ගීත ඇසුවන් සිත දුක් සින්දුව. හිතේ දුක නැති වෙලා යනවලු මේ කාන්තාව කියන ගීත ඇහුවම කියලායි කියන්නේ. ඒ තරම් මේ උදේනිපුර වරේ රසවත් සහ සෞභාග්‍යයෙන් පිරුණ සහ මිනිසු ප්‍රීතියෙන් වාසය කරන නුවරක් කියලා තමයි කතුරේ සඳහන් කරන්නේ. ඔන්න සමහර අය ඉන්නවලු මෙන්න මෙහෙම. රැගත් සුරා පිරු විතින් සුරත් තඹුරු පෙතිසෙත් නෙතින් හුවත් නොදැන බමන මතින් නටත් අයෙක් සුරා මතින්. ඒකට කොහොමද ඉන්නේ? ඒක නම් ටිකක් වෙනස් විදියක් කියලා තියෙනවා. කොහොමද කියන්නේ රැගත් සුරා පිරු විතින්? ඒ කියන්නේ සුරාපුරෝපු වාජන නැත්තම් රාපුරෝපු වාජන ඇතිව රාබීල හරියට රත් නිලුම් පෙති වගේ සුරත් තඹුරු පෙතිසෙනෙති නෙත් දෙක ඇස් දෙක හරියට රතු නෙළුම් මලක පෙත්තක් වගේ. ඒ කියන්නේ ඇස් දෙක හොඳටම රතු පාටයි. රාබීල බමන මතින් ඉන්නේ ඇස් දෙක රතු පාට වෙලා. ඒ යාළගේ අතේ තව පුරෝපු බඳුනුත් තියෙනවා. කොවත් නොදැන බමන මතින් ප්‍රවෘත්ති දන්නේ නැහැ නැත්තම් ප්‍රවෘත්ති ඥාණයෙන් නොපිහිටි. ඒ කියන්නේ ප්‍රවෘත්ති ඥාණයෙන් නොපිහිටි කියන්නේ හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ මෙයාලා. කොවත් නොදැන බමන මතින් නටත් අයෙක් සුරාමතින්. සුරාමතින් මේ කට්ටිය නටන උන් සමහර අය මේ නගරේ. ඔහෙ බීලා එහෙම
විනෝදෙලා ඉන්න කට්ටියක් ඉන්නවා කියලායි කියන්නේ. මේ උදේ පුරෝදේ ගැන වර්ණනා කරන කවි දෙකක් තියෙන නිසා මම තව තුනක් දැන් ඔයාලට නිකන් ආව වැඩි දුරටත් ඉගෙන ගන්න. සර් ඔව්. සර් මේක තියෙන මේ අවබෝධයේ ප්‍රශ්න ටිකේ අර ලොකු 16 පාඩමේ කියලා තියෙන ලොකු අංක 4ට එනකම් අපි ලියන්න ඕනේ. මේ ගෙදරදී උත්තර ලියන්න ඕනේ නේද? අවුරුද්දේ දැන් මේක තියෙන්නේ අවබෝධය ලිඛිත අභ්‍යාස කියලා. අන්නේ අවබෝධය ලිඛිත අභ්‍යාසය ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ලබන සතියේ පන්තියට එන්න. එහෙනම් අපි අද පන්තිය නතර සර් කරමු. thank you සර් බුදු සරණයි සර්. හරි. හරි. සුබ රාත්‍රියක් වේවා සර්. good night sir. හරි. සුබ රාත්‍රියක් වේවා සර්. thank you sir.